නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේචකෝ සම්ම දක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ තේ ජනාපාර මෙස්සන්ති මච්චු දෙයං සුදුත්තරං තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ භාවනා වැඩසටහන සඳහා මාතෘකාව වශයෙන් තබා ගත්තේ සංයුක්ත නිකායේ බොජ්ජංග සංයුක්තයේ එන අපාර සූත්‍රය. එතකොට මේ අපාර සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින්ම බොජ්ජංග ධර්ම අලලා දේශනා කරන ලද සූත්‍රයක්. ඉතින් මේ සූත්‍රය එක පැත්තකින් අපිට බොජ්ජංග ධර්ම ගැන කියලා දෙනවා. තවත් පැත්තකින් මේ ධහමේ හැසිරීමේ තියෙන වැදගත්කම ගැන, ඒකේ තියෙන සුවිශේෂත්වය ගැන අපිට කියලා දෙනවා. එතකොට මේකේ විවිධ ගාථාවන්, නැත්නම් ගාථාවන් 5ක් අන්තර්ගත වෙනවා. ඊයේ අපි ඒකේ පළවෙනි ගාථාව යම් පමණකට සාකච්ඡා කළා. අද අපි ඒකේ දෙවෙනි ගාථාව මාතෘකාව වශයෙන් තබා ගත්තා. යේචකෝ ධම්ම සම්ම දක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ. යම්ස කෙනෙක් මේ භාගතුන් වහන්සේ විසින් මොනවට දේශනා කරන ලද ධර්මයේහි ධම්මානුවත්තිනෝ, ඒ ධර්මයට අනුව පවතින සුළු වෙනවද? නැත්නම් ඒ ධර්මයට අනුව හැසිරෙනවද? තේ ජනා පාරමෙස්සන්ති මච්චු දෙයයන් සුදුත්තරං. අන්නේ ඒ පිරිස, අන්නේ භාගතුන් වහන්සේගේ දහමේ හැසිරෙන පිරිස මේ මච්චු දෙයයන් සුදුත්තරං, මේ මාර දෙය, එහෙම නැත්නම් මේ මාරයාගේ භූමිය, මාරයාගේ ගොදුරු බිම, ඒ ගොදුරු බිමෙන් අයින් වෙලා, මාර නිවේශයෙන් අයින් වෙලා මේ තරණය කරන්න ඊටාම අමාරු, සුදුත්තරං කියලා කියනවා. තරණය කරන්න ඊටාම අමාරු මේ සංසාර ඕගයෙන් එතරට යනවා. එහෙමනම් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ එක්තරා අන්දමකින් අපිට ඉඟි කිරීමක් කරනවා, යොමු කිරීමක් කරනවා. මෙතන යම්කිසි කෙනෙක් මේ භාගතුන් වහන්සේගේ ධර්මයේ හැසිරෙනවා නම්, ඒට අනුව කටයුතු කරනවා නම්, මේ අතිශය දුර්ලභ වූ අවස්ථාවක් අපිට ලැබෙනවා මේ මාර දෙයියෙන්, නැත්නම් මේ මාරයාගේ නිවේශනයෙන්, මාරයාගේ ලෝකයෙන් ඉවත් වෙලා යන්න. ඉතින් එහෙනම් අපි පොඩ්ඩක් උත්සාහන්ත වෙන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ කියන ධහම තුල හැසිරෙන්න. ඒ ධහම තුල හැසිරීලා අපිටත් පුළුවන් ද කියලා බලන්න ඒ මාරයාගේ ගොඩබිමෙන්, නැත්නම් මාරයාගේ ජනාවාසයෙන් ඉවත් වෙලා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන භූමියකට අවතීර්ණ වෙන්න. ඒතකොට අපි ඊයේත් කතා කළා අර පළවෙනි ගාථාවේදී අප්පකාතේ මනුස්සේසු යේ ජනා පාරගාමිනී අථායන් ඊතරාපජා තීරමේවානු ධාවති. මහන්නේ මේ ලෝකේ ඉන්න මනුෂ්‍ය ප්‍රජාව, නැත්නම් මේ සියලු සත්ව ප්‍රජාව අතුරින් ඊටාම ස්වල්ප දෙනයි එතරට ගමන් කරන්නේ. බහුතරයක් ඉතිරි සියලු දෙනා මෙතරම යහට මෙහාට සැරිසරමින් කාලය ගත කරනවා. එතකොට අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ එහෙම ප්‍රකාශයක් කරලා තමයි මේ දෙවෙනි ප්‍රකාශය කරන්නේ. කියන්නේ දෙවෙනි ප්‍රකාශයේදී එතකොට අපිට යම්කිසි සාධනීය පැත්තක්, සුභවාදී පැත්තක් පෙන්වුම් කරනවා. අර තරම් බොහොම සුළු පිරිසක් එතරට යනවා. ඒ සුළු පිරිස එහෙමනම් අනුගමනය කරලා තිනවා මේ යම්කිසි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු මාර්ගයක්, යම්සි ක්‍රමවේදයක්. ඒතර අන්නේ ක්‍රමවේදය, අන්නේ මාර්ගය, එන්නේ ඒ ධර්මානුධර්ම ප්‍රතිපදාව තමයි එහෙනම් අපි පොඩ්ඩක් මතු කරගන්න වටින්නේ. ඉතින් ඒ ධර්මානුධර්ම ප්‍රතිපදාවේදී අපි ඊයේත් මතක් කරගත්තා අපිට සීලය ඉස්සරහින් තියාගන්න අවශ්‍යයි, සීලෙන් අනුග්‍රහයක් කරන්න අවශ්‍යයි. ඒ වගේම සුතයෙන් අනුග්‍රහයක් කරන්න අවශ්‍යයි. අපි මේ භාගතුන් වහන්සේ පෙන්නපු ඒ පාර ගැන විමසලා බලලා, උන්වහන්සේගේ ඉගැන්වීම හොඳට හදාරලා, ඒ තුලින් යම්කිසි දැනුමක්, මඟ පෙන්වීමක් ලබා ගන්න අවශ්‍යයි. ඊළඟට සාකච්ඡා මාර්ගයෙන් අපේ හිතේ යම්කිසි සැක සංකා තියෙනවා නම්, ගැටලු සහගත තැන් තියෙනවා නම්, නොතේරෙන තැන් තියෙනවා නම් ඒවා දුරු කරගන්න අවශ්‍යයි. ඒ වගේමයි හිත එකඟ කරගන්න, හිතේ යම්කිසි සමාධි භාවනාවක නිරත වෙන්න අවශ්‍යයි. ඊට පස්සේ ඒවත් සියල්ල කරගෙන යනකොට අපි පුළුවන් තරම් ප්‍රඥාව දියුණු කරගන්න. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රඥාව දියුණු කරගන්න අපි උත්සාහන්ත විය යුතුයි. ඒතකොට මෙන්න මේ ප්‍රඥාව දියුණු කරන කොටසේ තමයි එහෙනම් අපිට දැන් ගමන් කරන්න තියෙන්නේ. අපි හිතමු අපි දැන් ශක්ති පමණින් අපේ සීලය දියුණු කරගෙන යනවා, ආරක්ෂා කරගෙන යනවා. ඊළඟට හිතේ ඒකාග්‍රතාවය පවත්වා ගැනීම සඳහා උත්සාහන්ත වෙනවා. අපි ඒ සඳහා යම් කැපවීමක් කරනවා, යෙදিলা කාලය ගත කරනවා. එහෙම කාලය ගත කරන අතරේ එහෙමනම් දැන් අපිට යම් කාර්යයක් පැවරිලා තියෙනවා.
මේකත් නෙමෙයි මේ අවසානය. තවත් ඉදිරියට අපි යා යුතුයි. කියලා එහෙනම් අපි ඒ ප්‍රතිපදාවේ තව අඩියක් ඉස්සරහට යන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතෙන්දී අපිට තේරෙනවා අපේ හිතේ යම් යම් නීවරණ තියෙනවා. එහෙම නැත්නම් අපේ හිත කෙලෙස් බරිතව ඇතම් වෙලාවෙදී කටයුතු කරනවා. ඉතින් එහෙමනම් මේ කෙලෙසුන්ගෙන් හිත తాවකාලිකව හෝ නිදහස් කරගන්න අපිට සිද්ධ වෙනවා. ඉතින් ඒකට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එක්තරා අන්දමකින් නීවරණ යටපත් කරන යම්කිසි සමත භාවනාවක අපිට නිරත වෙන්න අවශ්‍ය වෙනවා. ඒකම තමයි සමාධි භාවනාවක් කියලා කියන්නේ. දැන් අපි අපේ හිත එකඟ කරගන්න. අපේ හිතේ කාමච්ඡන්දය දුරු වෙන්න පටන් ගන්නවා. මොකද කාමච්ඡන්දයයි මේ එකඟතාවයයි කියන එක දෙක එකිනෙකට පටහැනි. අපේ හිතේ එකඟතාවයක් ඇති වෙන්නේ නැහැ හිතේ කාමච්ඡන්දය බලපවත්වන තාක්. හොඳට හිත එකඟ වෙනවා කියලා කියන්නෙම දැන් ඔන්න කාමච්ඡන්දයෙන් අපේ හිත නිදහස් වුණා කියන එකයි. తాවකාලිකව නිදහස් වුණා කියන එකයි. ඉතින් එතකොට අපේ හිතේ යම්කිසි සතුටක්, ප්‍රමෝදයක් පහළ වෙලා තියෙනවා නම් අනේ ඒ අවස්ථාවේදී අපිට තේරෙනවා අපේ හිතේ ව්‍යාපාදයක් නැහැ. අපේ හිතේ තරහවක්, ද්වේෂයක්, පලිගන්නා ගතියක් ඒ මොකක්වත් නැහැ. දැන් හිතේ තියෙන හරි සොම්නස් සහගත ස්වභාවයක්. සතුටු සහගත ස්වභාවයක්. ඉතින් එහෙනම් අපිට තේරෙනවා මේ වෙලාවේදී හිතේ ව්‍යාපාදයක් නැහැ. ඒ වගේමයි අපි තෝරාගත්ත යම්කිසි අරමුණකට අපේ හිත නැවත නංවනවා. අපි හිතමු මේ වෙලාවේදී අපි ආනාපාන සතිය තමයි අරමුණක් වශයෙන් තෝරාගත්තේ. උදාහරණයක් වශයෙන් අපි කියනවා නම් අපි මූල කමඨහනක් වශයෙන් ඔන්න ආනාපාන සතිය තෝරාගත්තා. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඒ ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල නිරන්තරයෙන්ම මතුවෙනවා. ස්වාභාවිකව නැවත මතුවෙනවා. අපි මේ මතුවෙන හුස්ම රැල්ලේ සිහිය පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒතර අපිට යම්කිසි කාර්යයක් පැවරිලා තියෙනවා. කළ යුතු දෙයක් තියෙනවා. හිතට නිකන් ඉන්න වෙලාවක් නැහැ. හිතට බොහොම කාර්යශීලීව මේ මතුවෙන ආස්වාස ප්‍රස්වාස යුගලයේ හිත පවත්වන්න නැත්නම් අවධානය පවත්වන්න සිද්ධ වෙනවා. එයා බැරි වෙලාවත් අතීත අනාගත යම් දෙයක් අල්ලගෙන නැත්නම් අතන මෙතන අරයා මෙයා අල්ලගෙන හිත කාලය ගත කළොත් මේ මතුවෙන ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය බලා ගන්න විදිහක් නැහැ. එතකොට ඒවා යම් අන්දමකින් මග හැරෙනවා. ඒ නිසා අපි වගකීමක් දෙනවා අපේ හිතට මේ මතුවෙන ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දකින්න කියලා. ඉතින් එතකොට අන්න ඒ බොහොම කාර්ය ශූරව මේ කටයුත්තේ නියැලෙනකොට අපේ හිතේ තීන මිද්දයක් හටගන්න විදිහක් නැහැ. එයාට නිදා ගන්න වෙලාවක් නැහැ. මොකද ලොකු කාර්යයක් පැවරලා තියෙනවා. නැවත මේ හුස්ම රැලි මතුවෙනවා. ඉතින් මතුවෙන හුස්ම රැල්ල බලන්න මේ යෝගාවචරය යොමු කරලා තියෙනවා. එතකොට අන්න යාගේ හිතේ තීන මිද්දයක්, කම්මැලිකමක්, කොතෑනි ගතියක් හිටින්න විදිහක් නැහැ. ඒ නිසා මේ අපි මේ කරන විතර්කය නැවත අරමුණට හිත නැංවීම කියන එක තීන මිද්දේට පටහැනි. ඊට පස්සේ අපි මේ කටයුත්තේ හොඳින් නිරත වෙනකොට ඒ කියන්නේ අපේ හිත දැන් සකස් වෙලා තියෙනවා, ඒකාග්‍ර වෙලා තියෙනවා, බොහොම සොම්නස් සහගත වෙලා තියෙනවා. ඒ වගේමයි දැන් යම් කායික සුවයක් දැනෙනවා. දැන් මේ කටයුතු ටික සාර්ථක වෙලා යනකොට යම් කායික සුවයක් දැනෙනවා. ඒ කායික සුවය දැනෙනවා කියන්නෙම අපිට දැන් අතීතයේ ගිහිල්ලා අපේ හිතට පසුතැවෙන්න වෙලාවක් නැහැ. අනාගතයේ ගිහිල්ලා කරන්න තියෙන දේවල් ගැන හිතා ඉන්න වෙලාවක් නැහැ. එහෙම යන්න ඌමනාවක් එයාට නැහැ. මොකද මේ මොහොත, මේ අත්දකින්න වර්තමාන මොහොත හරීම සුවදායි. ඒ හිතට ඒක භුක්ති විඳ ගන්න පුළුවන්. ඉතින් ඒ බඳු භුක්ති විඳ ගැනීමක් කරන්න පුළුවන් නිසා වෙන තැනකට ගිහිල්ලා සතුටක් හොයන්න උවමනාවක් නැහැ. මොකද වර්තමාන මොහොතම සතුට සහගතයි. වර්තමාන මොහොතම සුවදායි. අන්න එතකොට යෝගාවචරයට දැනෙනවා මේ වෙලාවේදී හිතේ කිසිම පසුතැවීමක්, කලකිරීමක්, විසිර යාමක් මොකක්වත් නැහැ. මොකද හරිම සුවදායි ගතියක්, සැපවත් ගතියක්, සැහැල්ලු ගතියක් එයා භුක්ති විඳිනවා. ඉතින් එතකොට මෙන්න මේ දැනෙන සුඛය, සැපය අර උද්දච්ච කුක්කුච්ච කියන නීවරණයට පටහැනි. ඒ වගේමයි අපි මේ අරමුණට හිත නංවමින් කටයුතු කරනවට අමතරව අරමුණට හිත නැංවුවට පස්සේ අරමුණ දිහා බොහොම සියුම්ම බලනවා, සියුම්ම දකිනවා. ඉතින් එතකොට මේ අරමුණ දිහා සියුම්ම දකිනවා කියන්නේ ඒ අරමුණ ගැන අපි හොයනවා. අරමුණ ගැන හොඳ විමසිල්ලෙන් ඉන්නවා. අරමුණ ගැන පරීක්ෂා කරලා බලනවා. ඉතින් මෙතන තියෙනවා ਵਿਚාර කියන මේ චෛතසිකය. එහෙම නැත්නම් මේ ਵਿਚාරය කියන හැකියාව මෙතන තියෙනවා. ඒතර අරමුණ හොඳට අපිට වැටහෙනවා. මේ වෙලාවේ තියෙන්නේ ආස්වාසයක්. මේ වෙලාවේ අත්දකින්නේ ප්‍රස්වාසයක්.
මේ වෙලාවේදී අත්දකින්නේ ආස්වාසයක්. මේ වෙලාවේදී අත්දකින්නේ ප්‍රස්වාසයක්. කියලා මේ විදිහට යෝගාවචරයට හොඳට වැටහෙනකොට එයාට වෙන වෙන දේවල් අල්ලගෙන සැක හිතන්න වෙලාවක් නැහැ. මොකද මේ වර්තමාන වශයෙන් සිද්ධ වෙන දේ ගැන එයාගේ හිතේ දැන් කිසිම සැකයක් නැහැ. මේක මේ ආස්වාසයමයි කියන එක එයා හොඳටම දන්නවා. මේක මේ ප්‍රස්වාසයමයි කියන එක එයා හොඳට දන්නවා. ඉතින් මෙන්න මේ මට්ටමේදී හිතේ විචිකිච්ඡාව සැකය දුර වෙලා යනවා. එයාගේ හිත හොඳට මේ ඉස්සරහින් තියාගත්ත අරමුණ ගැන හොඳට විමසලා බලනවා. ඒතර මෙන්න මේ ආකාරයෙන් යෝගාවචරයේ මේ දහම තුල හැසිරෙනකොට අර නීවරණ පහ යටපත් වෙලා එයාගේ හිතේ යම් සංසිඳීමක්, ආලෝකවත් ස්වභාවයක්, අඳුර දුරු වී යාමක්, හිත සංසිඳීමක්, හිත ඒකාග්‍ර වීමක්, සැහැල්ලු වීමක් සිද්ධ වෙනවා. දැන් පින්වත් මේ කටයුත්ත අපි තවදුරටත් දියුණු කළ යුතුයි. ඒකයි අපි මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවක නියැලෙනවා කියලා කියන්නේ. තව මෙතනින් අපි සෑහීමකටපත් වෙන්නේ නැතුව දැන් ඔන්න අපි තව ටිකක් ඉස්සරහට ගමන් කරනවා. ඉතින් මෙන්න මේ මට්ටම් වලදී තමයි අපිට බොජ්ජංග ධර්ම දියුණු කරගන්න අවස්ථාවක් සැලසෙන්නේ. ඒතර මොනවද මේ බොජ්ජංග ධර්ම කියලා කියන්නේ? එක්තරා අවස්ථාවකදී වික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා භාගතුන් වහන්සේගෙන් ඍජුවම ප්‍රශ්න කරනවා. බොජ්ජංගාති බන්තේ උච්චන්තේ කිත්තාවතානුකෝ බන්තේ බොජ්ජංගාති උච්චන්ති इति. භාගතුන් වහන්සේ මේ බොජ්ජංග කියලා වචනයක් ප්‍රකාශ වෙනවා. මට එහෙම වචනයක් ඇහෙනවා. මොන අර්ථයකින්ද මේ බොජ්ජංග කියලා භාවිතා කරන්නේ, ව්‍යවහාර කරන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ බොහොම පිරිසුදුව මේ කාරණාව පැහැදිලි කරලා දෙනවා. බෝධාය සංවත්තන්තිති කෝ භික්ඛු තස්මා බොජ්ජංගාති උච්චන්ති. මහණ මේ අවබෝධය පිණිස හේතු වෙන යම් කුසලතාවයන්, අවබෝධය පිණිස හේතු වෙන යම් හැකියාවන් කියන අර්ථයෙන් තමයි මේ බොජ්ජංග කියන වචනය ව්‍යවහාර කරන්නේ. තියෙනවා අපිට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ අර නීවරණ යටපත් කිරීමෙන් නතර නොවි, සමාධියකින් නතර නොවි, තවදුරටත් අවබෝධය පිණිස අපේ හිතේ දියුණු කරගත යුතු යම් කුසලතාවයන් දියුණු කර ගැනීම පිණිස අපි යොමු කරලා තියෙනවා. ඉතින් එහෙමනම් ඒ කුසලතාවයන් මොනවද? ඒ කුසලතාවයන් තව තව වර්ධනය කරගන්නේ කොහොමද? ඒ බඳු ප්‍රතිපදාවක් කුමක්ද කියන එක අපි විශේෂයෙන් හඳුනා ගැනීම වැදගත් වෙනවා. ඒතර මේ කුසලතාවයන් දහමේ 7ක් පෙන්වනවා. ඒ හැකියාවන්, ඒ මානසික ශක්තියින් 7ක් මේ දහමේ පෙන්වනවා. ඒවා තමයි සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, සමාධි පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. එතකොට බොජ්ජංග ධර්ම 7ක් දහමේ පෙන්ලා දෙනවා. ඉතින් එතකොට මේවා දියුණු කරගන්න නම් යම්කිසි ක්‍රමවේදයක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මේ ක්‍රමවේදයත් එහෙනම් හොයාගන්න අපිට සිද්ධ වෙනවා. ඒක එතකොට අපිම හොයාගන්න අවශ්‍ය නැහැ. ඒක ක්‍රමවේදය කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ බොහොම පිරිසුදුව කියලා දීලා තියෙනවා. ඉතින් ඒකේ අපි දැන් ඉස්සරහට ගත්තේ ආනාපාන සතිය හරහා උදාහරණයක් ගත්ත නිසා අපි එතනින්ම පොඩ්ඩක් ගත්තොත් මේක කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ කියනවා යම්ස කෙනෙක් කායානුපස්සනාව දියුණු කරනවා නම් ඒ හරහා බොජ්ජංග ධර්ම දියුණු කරන්න පුළුවන්. යම්ස කෙනෙක් වේදනානුපස්සනාව දියුණු කරනවා නම් ඒ හරහා බොජ්ජංග ධර්ම දියුණු කරන්න පුළුවන්. යම්ස කෙනෙක් චිත්තානුපස්සනාව දියුණු කරනවා නම් ඒ හරහා බොජ්ජංග ධර්ම දියුණු කරන්න පුළුවන්. යම්ස කෙනෙක් ධම්මානුපස්සනාව දියුණු කරනවා නම් ඒ හරහා බොජ්ජංග ධර්ම දියුණු කරන්න පුළුවන්. වෙනත් වචන වලින් කියනවා නම් මේ බොජ්ජංග ධර්ම දියුණු කර ගැනීමේ ක්‍රමවේදයක් වශයෙන් සතර සතිපට්ඨාන ධර්ම භාවිතා කරන්න පුළුවන්. ඉතින් නොයෙකුත් සූත්‍රවල මේක බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. මේ සතර සතිපට්ඨාන ධර්මයන් කතම් භාවිතාච භික්ඛවේ චත්තාරෝ සතිපට්ඨාන කතම් බහුලී කතා සත්බොජ්ජංගේ පරිපූර්ණති. මහණෙනි, කෙලසින් වඩන ලද සතර සතිපට්ඨාන ධර්මයන්ද මේ බොජ්ජංග ධර්ම පරිපූර්ණ කිරීම සඳහා උපයෝගී වෙන්නේ, උපකාර වෙන්නේ කියලා ප්‍රශ්නයකට නගලා ඒ ක්‍රමය අපිට බුදුහාඳුරු කියලා දීලා තියෙනවා. ඉතින් අපි අලුතෙන් මේ රෝදේ හොයාගන්න යන්න අවශ්‍ය නැහැ. දැනටමත් භාගතුන් වහන්සේ බොහෝම පිරිසුදුව කොහොමද මේ බොජ්ජංග ධර්මයන් දියුණු කරගන්නේ, නැත්නම් සතර සතිපට්ඨාන ධර්මයන් හරහා කොහොමද බොජ්ජංග ධර්ම දියුණු කරන්නේ කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අපි එහෙනම් එතනට පිවිසුනොත් දැන් අපි දන්නවා
කායानुපස්සනාව ගත්තාම විවිධාකාර කර්මස්ථාන තියෙනවා. අපි ආනාපාන සතිය පොඩ්ඩක් ඉස්සරහට ගත්තොත් එතෙන්දී අපි ඔන්න ආස්වාසයකට හුස්ම නංවනවා. මේ අවධානය නංවනවා. ප්‍රස්වාසයකට අවධානය නංවනවා. මේ විදිහට අපි දිගට කාලය ගත කරනකොට ඉතින් අපේ හිත අතීතයට දුවනවා, අනාගතයට දුවනවා, අතෙන්ට දුවනවා, මෙතෙන්ට දුවනවා, ආරය ගාවට දුවනවා, මෙහා ගාවට දුවනවා. ඉතින් හිතේ මුල් කාලේ සෑහෙන පරිශ්‍රමයක් දරන්න වෙනවා හිත කීකරු කරගන්න. හිතන්න යම් අවස්ථාවක අපි මේ දරපු ප්‍රයත්නයේ හරහා අපේ මේ අඛණ්ඩ යෙදීම හරහා මේ උත්සාහය සාර්ථක වුණා නම් දැන් ඔන්න තේරෙනවා ළඟ තියෙන හුස්ම රැලි 20ක් 30ක් 50ක් 100ක් දැන් මේ අරමුණේම නැත්නම් මේ මතුවෙන අරමුණේම ඉන්න පුළුවන් ගතියක් දැන් යෝගාවචරය තුළ සකස් වෙනවා. ඒක මේ අලුතෙන් ආශිර්වාදයක් ලැබිලා හරි වරමක් ලැබිලා හරි සිද්ධ වෙන දෙයක් නෙමෙයි. එයා අර යෙදුන පමණට තමයි යාගේ හිත හික්මෙන්නේ. ඒ නිසා මේ කටයුතු එකක්වත් යම්සේ පුද්ගල කොට්ටාසයකට සීමා වෙලා නැහැ. ඕනම කෙනෙක් මේ දහම තුළ ප්‍රායෝගිකව හැසිරෙනවා නම් මේ කියන කුසලතාවයන් දිනු කරගන්න පුළුවන්. ඒ නිසා ආනාපාන සතිය වඩන යෝගාවචරයෙක් මෙන්න මේ දැන් භාගතුන් වහන්සේ විස්තර කරන විදිහට එයා කටයුතු කරනවා නම් මේ බොජ්ජංග ධර්ම දියුණු කිරීම සඳහා එයාගේ ඒ ආනාපාන සති භාවනාව යොදා ගන්න පුළුවන්. කොහොමද එතකොට කරන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මුලින්ම අර වගේ හිතේ යම් වික්ෂිප්තතාවයන් තිබුණට විසිරී යාම් තිබුණට හිත පිට යාම් තිබුණට මෙයා නැවත නැවත මේ කටයුත්තේ නියැලීම නිසා දැන් ඔන්න හිත ටිකක් හික්මෙන්න පටන් ගන්නවා. දැන් ඔන්න හිත ටිකක් කීකරු වෙලා. දැන් මේ යෝගාවචරයට උවමනයි මේ අරමුණේ මේ මතුවෙන අරමුණේම හිත සිහිය පවත්වන්න. දැන් හිතත් කීකරු වෙලා ඒ කටයුත්තේ නියැලෙනවා. හිත අතීතට අනාගතයට යන්නේ නැහැ. අතෙන්ට මෙතෙන්ට දුවන්නේ නැහැ. එහෙ මෙහෙ පනින්නේ නැහැ. ඒ වෙනුවට මේ තෝරගත්ත ආස්වාස ප්‍රස්වාස අරමුණේම ඉන්නවා. ඒතර මෙන්න මේ මට්ටම අපිට කියන්න පුළුවන් ඔන්න දැන් තමයි යම්කිසි තහවුරු වෙච්ච සතියක් පටන් ගත්තේ. මෙතෙක් වෙලා තිබුණේ බොහොම අවිනිශ්චිත භාවයක්. හරියට සතිය පිහිටියා කියලා කියන්න බැරි මට්ටමක්. නමුත් දැන් නම් මට හුඟක් වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. නැවත නැවත හිත ගෙනල්ලා මේ අරමුණේ තියන්න. ඒ වෙනුවට හිත විසින්ම මේ කටයුත්ත බොහොම සාර්ථකව කරගෙන යනවා. එන්න මේ මට්ටම බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ සති සම්බොජ්ජංගයක් ආරම්භි අවස්ථාව. යස්මින් සමයේ භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. උපට්ඨිතස්ස තස්මින් සමයේ සති හෝති අසම්මුට්ඨා. ඒ කියන්නේ අර විදිහට කෙලස් තවන වීරයකින් යුක්තව එයා බොහොම වීරය සම්පන්නව අඛණ්ඩව මේ කටයුත්තේ නියැලෙනකොට ඒ හිතට එනවා නම් යම්කිසි විවිධාකාර දැඩි ලෝභ ස්වභාවයන් ඒවත් බැහැර කළා හිතේ නොරුස්නා ගති ද්වේෂ සහගත ස්වභාවයන් එනවා නම් ඒවත් බැහැර කළා හිත ආරක්ෂා කරගෙන මේ කටයුත්තේ හොඳින් නිරත වෙනකොට අන්න අඛණ්ඩ සතියක් දැන් ඔන්න හිතේ හට ගන්නවා. මේ ඉස්සරහින් තියාගත් අරමුණේ නැවත නැවත හිත විසින්ම හොඳට සතිමත්ව අවධානයෙන් යුක්තව ඉන්න පටන් ගන්නවා. ඒතකොට මේ වෙලාවේදී හිත මුලා වෙලා නැහැ. අතීතයේ ගිහිල්ලා සිද්ධ වෙච්ච දේවල් අල්ලගෙන ඒවැ පැටලිලා නැහැ. අනාගතයේ වෙන්න තියෙන දේවල් ගැන හිතේ තියෙන විවිධාකාර බලාපොරොත්තු අපේක්ෂාවන් ගැන එමත් නැත්නම් ඒ යම් සැලසුම් ගැන කල්පනා කර කර හිත මුලා වෙලා නැහැ. මේ මොහොතේ දැන් හොඳ අවදියෙන් සතියෙන් මතුවෙන අරමුණ ගැන විමසමින් කාලය ගත කරනවා. ඒතර මෙන්න සති සම්බොජ්ජංගය ආරම්භ කළා. සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. මෙන්න සති සම්බොජ්ජංගයක් එයා වඩන්න පටන් ගත්තා. සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛු භාවේති. දැන් හැබැයි එතනින් නතර වෙන්නේ නැහැ. එක හුස්ම රැල්ලක් බලලා වැඩේ ඉවර කරන්නේ නැහැ. මතුවෙන හුස්ම රැල්ල නැවත බලනවා. එක පරයන්කයකදී බලනවා, ඊළඟ පරයන්කයකදී බලනවා, ඊළඟ පරයන්කයකදී බලනවා, ඊළඟ දවසේ බලනවා, ඊළඟ දවසේ බලනවා. දැන් මෙයා මේක දිගට කරගෙන යනවා. නැවත කරගෙන යනවා. එතකොට නැවත අර අසම්මුට්ඨ සතියක්. ඒ කියන්නේ නොමුලා වෙච්ච සිහියක් දැන් එයාට අත්දකින්න හම්බ වෙනවා. එයා තේරුම් ගන්නවා මෙන්න මේක තමයි සතිමත් බව කියලා කියන්නේ. මෙතෙක් කාලයක් මම මෙහෙම එකක් අත්දැකලා තිබුණේ නැහැ. මේකේ හැඩතල මට තේරුනේ නැහැ. ඔන්න දැන් තමයි මට තේරුනේ මෙන්න මේකට තමයි අඛණ්ඩ සතියක් කියලා කියන්නේ. මතුවෙන අරමුණේ හිත විසින්ම
හොඳට ඒ අරමුණ ගැන විමසා බලමින් වර්තමාන මොහොතේ කාලය ගත කරනවා. වෙහසක් නැහැ. ඔන්න දැන් මේ කටයුත්ත නැවත නැවත කරනවා. ඒ නැවත නැවත කිරීම හරහා අර සති සම්බොජ්ජංගය පොඩ දසමේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක දිගට කරගෙන යනකොට මේකේ යම් පරිපූර්ණත්වයකට සම්පූර්ණ වීමකට භාජනය වෙනවා. සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. ඒතර මේ භාවනා කිරීම හරහා මේ කටයුත්ත කිරීම හරහා පරිපූර්ණත්වයටපත් වෙනවා මෙන්න මේ සති සම්බොජ්ජංගය. දැන් මෙහෙම සතිය වඩන යෝගාවචරයා එතනින් ඊළාට සෑහීමටපත් වෙන්නෙත් නැහැ. ඊට පස්සේ ඔන්න බුදුහාමුදුරුවෝ අපිව ඊළඟ පියවරට අරගෙන යනවා. දැන් මේ අරමුණක් තෝරාගත්ත අරමුණක් තුල සිහිය පවතිනවා අපිට අවධානයෙන් ඉන්න පුළුවන් හැකියාව දියුණු වෙලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ එතනින් නතර නොකර දැන් අපිව යොමු කරනවා ධම්මවිචේ සම්බොජ්ජංගේ දියුණු කරන්න. ඒතර එහෙනම් අපිට තේරෙනවා මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ දියුණු කරන්න නම් සති සම්බොජ්ජංගේ යම් පමණකට සාර්ථකව ආරම්භ වෙලා තියෙන්න ඕනේ. වඩන්න ආරම්භ වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට හිතන්න පුළුවන් මේ ධම්මවිචේ සම්බොජ්ජංගයක් වඩා වර්ධනය කිරීම සම්බන්ධයෙන්. දැන් බුදුහාමුදුරුවෝ ඊට පස්සේ කියනවා යස්මින් සමයේ භික්කවේ භික්ඛු තථා සතෝ විහරන්තු තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසං ආපජ්ජති. දැන් මොකද කරන්නේ අර ඉස්සරහින් තියාගත්ත දැන් අපි හිතමු ඔන්න ආස්වාසයක් තියෙනවා ප්‍රස්වාසයක් තියෙනවා. මේ ආස්වාසය දිහා හොඳට විමසිල්ලෙන් බලනවා. නිකාන් ඔහේ ඉන්නවා වෙනුවට කම්මැලි කමෙන් ඉන්නවා වෙනුවට සමාධිසුවයකින් ඉන්නවා වෙනුවට හැල්ලුවෙමින් ඉන්නවා වෙනුවට දැන් පොඩ්ඩක් විමසලා බලනවා මේ ආස්වාස ස්වභාවය දිහා ආස්වාස සංසිද්ධිය දිහා ප්‍රස්වාස අරමුණ දිහා. ඉතින් එතකොට අපි හිතමු යාට තේරෙනවා මේ ආස්වාසය ටිකක් සිසිල් ප්‍රස්වාසය නම් උණුසුම් ආස්වාසය ටිකක් දිගයි ප්‍රස්වාසය නම් කෙටි ආස්වාසය නම් ඇතුළට ඇතුල් වෙනවා දැනෙනවා ප්‍රස්වාසය නම් පිටතට යනවා පිටතට ඇතුල් වෙනවා දැනෙනවා ආස්වාසය සිද්ධ වෙනකොට ටිකක් බරට දැනෙනවා ප්‍රස්වාසය සිද්ධ වෙනකොට ටිකක් සැහැල්ලුවට දැනෙනවා ආස්වාසය වම් නාස්පුඩුවෙන් යනවා ප්‍රස්වාසය දකුණු නාස්පුඩුවෙන් යනවා මෙන්න මේ වගේ එක එක යම් යම් දේවල් නැත්නම් යම් යම් සුවිශේෂී ලක්ෂණ මේ යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා. මොකද එයා විමසලා බලනවා. තං ධම්මං පඤ්ඤාය පවිචිනති. මෙයා ප්‍රඥාවකින් මේ අරමුණ ගැන හොඳ විමසිල්ලෙන් තමයි ඉන්නේ. සොයනාසුලෝ ඉන්නේ. එයාගේ හිතේ පුංචි කුතුහලයක් තියෙනවා මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ කියලා හොයලා බලන්න. දැන් පුංචි දරුවෙක්ගේ අතට යම්කිසි සෙල්ලම් බඩුවක් දුන්නාම එයා ඒක ගැන දන්නේ නැත්නම් එයා ඒක හොඳට විමසලා බලනවා. එයාගේ හිතේ හරි කුතුහලයක් තියෙනවා. මොකද්ද මේ ඇත්තටම මගේ අතට හම්බෙලා තියෙන්නේ කියලා එයා ඒක විමසලා බලනවා. අත ගාලා බලනවා, ලෙව කාලා බලනවා, හපලා බලනවා, කනට තියලා බලනවා, ඉඹලා බලනවා. දැන් මේක හොයලා බලනවා. මෙන්න මේ අපි සතුව තියෙන මේ බොහොම ප්‍රාථමික මට්ටමේ ඒ සොයා බලනා ගතිය, විමසා බලන ගතිය, යමක් කෙරෙහි අවධානයෙන් පරීක්ෂා කරන ගතිය තමයි දෙන්නේ වැදගත් වෙන්නේ. තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසං ආපජ්ජති. එයා ඒ ගැන හොඳට ප්‍රඥාවෙන් විමසලා බලනවා, සොයලා බලනවා, පරීක්ෂා කරලා බලනවා, පරිශ්‍රණය කරලා බලනවා. මෙතෙන්දී අන්න බුදුහාඳුරෝ කියනවා ධම්මවිචේ සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛු ආරද්ධෝ හෝති. දැන් මොන්න ධම්මවිචේ සම්බොජ්ජංගයක් එයා වඩන්න පටන් ගන්නවා. ඉතින් අපි ඒතකොට මෙන්න මේ ආකාරයෙන් මේ අරමුණ ගැන විමසා බැලීම වැදගත් වෙනවා. ඒකම තමයි සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඒතකොට මෙන්න මේ අරමුණ ගැන විමසා බැලීම සාර්ථක වෙන්න තමයි ඒ සම්පජඤ්ඤය ප්‍රඥාව ධම්මවිචේ සම්බොජ්ජංගේ දක්වා ටික ටික වර්ධනය වෙන්න පටන් ගන්නවා. ධම්මවිචේ සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවේති. සමයේ භික්ඛු භාවේති. ඒතර අන්‍යා මේ කටයුත්තේ නැවත නැවත නියැලෙන්න දැන් මේ ධම්මවිචේ කියන සම්බොජ්ජංගය එයා වඩන්න පටන් ගන්නවා. පොඩ දියුණු කරන්න පටන් ගන්නවා. මේ හුස්ම රැල්ලෙත් ඒ තොරතුරු ටික හොයනවා. ඊළඟ හුස්ම රැල්ලෙත් ඒ තොරතුරු ටික හොයනවා. ඊළඟ හුස්ම රැල්ලෙත් ඒ තොරතුරු ටික හොයනවා. ඒතර මෙන්න මේ සෙවීම, මෙන්න මේ සොයා බැලීම, විමසා බැලීම, සූක්ෂම මේ දිහා ඒකේ තියෙන තොරතුරු තේරුම් ගන්න උත්සාහවත් වීම. මේ කටයුත්ත හරහා ධම්මවිචේ සම්බොජ්ජංගේ පොඩ වර්ධනය වෙනවා. ඉතින් මෙහෙම නැවත නැවත කරන්න එයාගේ හිතේ මේක භාවනා පාරිපූර්ණං ගච්ඡanti කියලා බුදුහාඳුරු කියනවා. එතකොට
භාවනාව හරහා පරිපූර්ණත්වයකටපත් වෙන්න පටන් ගන්නවා. දැන් ඊට පස්සේ මෙහෙම කටයුතු කරද්දී ඉතින් සමහරලාට හිත ඈලි මෑලිකම් දක්වනවා. මොකද ඉතින් මේ කටයුත්තේ එච්චර රසයක් නෑ මුලදී. මොකද මේ ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල කියන්නෙම හරිම ඒකාකාරී අරමුණක්. ඒ වගේමයි දැන් අපේ හිත අතීතයට ගිහිල්ලා මතක් කරලා දෙන්නේ හරිම මේ ආකර්ශනීය අරමුණු. ඒවැ තියෙන හරිම මන බඳන ස්වභාවයක්. සතුටු දනවන ස්වභාවයක්. හිත මුලා කරන ස්වභාවයක්. ඒ අරමුණු වල තියෙනවා. හැබැයි අනාගතය සම්බන්ධයෙන් ඒ වගේම අනාගතය සම්බන්ධයෙන් අපි කරන්න ඉන්න දේවල් ගැන නැත්නම් වෙලාවට ඔන්න හිතට මතක් වෙනවා. ඒවැය තියෙන හරීම මන බඳන ස්වභාවයක් තියෙනවා. ඒ අනිවාර්යෙන් කළ යුතුයි කියලා අපිට මේ වෙලාවේ දැන් මතක් වෙනවා. මේක නම් ඊටාම හොඳ සැලසුමක් කියලා අපිට එලා හිතෙනවා. ඒ තරමට අපිව ඇද බැඳ ගන්නා ස්වභාවයක් ඒ අතීත අනාගත වරමුණු වල තියෙනවා. ඒ වගේමයි තව කෙනෙක් ගැන අරයා මෙයා ගැන අපි හිතනකොටත් එතනත් යම්කිසි ලොකු ආස්වාදයක් මේ හිතට දැනෙනවා. හැබැයි මේ හුස්ම රැල්ලක් ගැන හොයලා බලනවා කියන එකේ කිසිම ඒබඳු ආස්වාසයක් අපිට දැනෙන්නේ නැහැ. එහෙනම් ඉතින් මේ කටයුත්ත කරන්න අපි සතුව ලොකු වීරයක් අවශ්‍ය වෙනවා. මේ පිංගුතුන් අනිකුත් කටයුතු වලින් අයින් වෙලා දැන් මේ උත්සාහවත් වෙන්නේ අන්න ඒබඳු වීරයක් ආරම්භ කළා. එහෙම නැත්නම් අපේ හිත කියන්නේ ඇති ඕන තරම් අරක කරා නම් හොඳයි මේක කරා නම් හොඳයි විවේකයෙන් හිටියා නම් හොඳයි ගෙදරටලා හිටියා නම් හොඳයි රූපවාහිනිය බැලුවා නම් හොඳයි චිත්‍රපටි බැලුවා නම් හොඳයි වීඩියෝ ගේම් එකක් ගැහුවා නම් හොඳයි කියලා ඉතින් මොනවා හරි කියන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ ඔක්කොම පැත්තකට දාලා ඒ කෙලෙස් අයින් කළා ඒ කෙලෙස් තවන වීරයකින් යුක්තව මේ ඉස්සරහින් තියාගත්ත අරමුණ විමසා බලන්න ලොකු වීරයක් අවශ්‍යයි. ඒතර මෙන්න මේ වීරය බුදුහාඳුරු කියනවා ආතාපි වීරයක්. කෙලෙස් තැවීම සඳහා තියෙන වීරයක්. අර දහසකුත් එකක් විවිධ ආරාධනා අපිට එද්දී කෙලෙස් වලට අදින ඇදුම් තියෙද්දි ඇදිලි තියෙද්දි අන ඒවා මැඩපවත්වගෙන ඒවා කඩාගෙන මේ බුදුරජාණන් වහන්සේ කියපු මේ ඉස්සරහින් තියාගත්ත බොහොම උදාසීන අරමුණක තියෙන අතිශය සියුම් ලක්ෂණ සොයා බැලීම සඳහා අඛණ්ඩ වීරයක් අවශ්‍යයි. ඉතින් මෙන්න මේ වීරය බුදුහාඳුරු කියනවා විරිය සම්බොජ්ජංගයක් පටන් ගත්තා කියලා. හිතන්න යම්ස කෙනෙක් මේ බඳු වීරයක් පවත්වනවා නැවත නැවත මේ කටයුත්තේ නියැලෙනවා. හිත යම් වෙලාවකදී උදාසීන වෙනවා නම් ඒ උදාසීනත්වයෙන් හිත මුදව ගන්නවා. හිත මේ වැඩේ කරන්න බෑ කියලා අසාර්ථක වුණා කියලා හිත කඩාගෙන වැටෙනවා නම් නැවතත් හිත නගා සිටවනවා. එතන මෙන්න මෙබඳු අන්දමකින් යම්ස යෝගාවචරයක් කටයුතු කරනවා නම් අනයාගේ හිතේ විරිය සම්බොජ්ජංගයක් දියුණු වෙනවා. යස්මින් සමයේ භික්ඛවේ භික්ඛුනෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනතෝ පවිචරතෝ පරිවේමංසං ආපජ්ජතෝ ආරද්දං හෝති විරියං අසල්ලීනං. එතකොට නොපසුබස්නා වීරයක් අත් නොහරින වීරයක් දැන් මෙයා පවත්වනවා. මොකද අර මතුවෙන අරමුණ නැවත නැවත විමසා බැලිය යුතුයි. ඒ සඳහා අඛණ්ඩ වීරයක් පැවැත්විය යුතුයි. එහෙම නැත්නම් හිත උදාසීන වෙනවා. හිත නැත්නම් බැහැයි කියලා කියනවා. මන්දෝත්සාහී වෙනවා. එතකොට මේ වීරය කියන සම්බොජ්ජංගේ හරහා තමයි හිතට මන්දෝත්සාහී වෙන්න නොදී වැඩේ අතරලා දාන්න නොදී අර බාහිරින් එන විවිධාකාර කෙලෙස් ආරාධනා වලටත් යන්න නොදී මේ කටයුත්ත සාර්ථකව කරගන්න. ඉතින් මෙන්න මෙතෙන්දී බුදුහාඳුරු කියනවා මේ විරිය සම්බොජ්ජංගේ තමයි යෝගාවචරයේ දියුණු කරන්නේ. මේ කටයුත්ත දිගට කරන්න මේ භාවනාව හරහා මේ විරිය සම්බොජ්ජංගය දිගට දියුණු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දැන් ඔන්න යෝගාවචරයේක් මේ කටයුත්ත දිගට කරගෙන යනවා. දැන් එයාට ටිකක් ක්‍රම සහ විදි වැටහෙනවා. එයාගේම ක්‍රම එයාට අහු වෙලා තියෙනවා. මේ කියන්නේ මොකද්ද කියලා එයාට තේරෙනවා. සතිය කියන්නේ මොකද්ද කියලා දැන් එයාට තේරෙනවා. මේ අරමුණක් දිහා සියුම්ම බලන්නේ මොකද්ද බලන්නේ කොහොමද කියලා එයාට දැන් වැටහෙනවා. එයා ඒ කටයුත්තේ ප්‍රායෝගිකව නියැලෙනවා. වීරිය සම කරගෙන අවශ්‍ය පමණට වීරිය පවත්වමින් මේ කටයුත්ත දැන් සාර්ථකව කරගෙන යනවා. එතකොට දැන් එයාගේ හිතේ යම්සි ප්‍රමෝදයක් පහළ වෙනවා. දැන් මේ වැඩේ සාර්ථක වුණා. මෙච්චර කාලයක් මෙහෙබඳු සාර්ථකත්වයක් මට අත්විඳ ගන්න හම්බුනේ නැහැ. අද තමයි මට මේක සාර්ථකව කරගන්න පුළුවන් වුණේ. අන්න යම්කිසි සෑහීමකටපත් වීමක්, පුංචි සතුටක්, ප්‍රමෝදයක් තමන්ගේ මේ කටයුත්ත සාර්ථක වීම නිසා එයාගේ හිතේ ඇති වෙනවා. මෙන්න මෙතෙන්දි තමයි පීති සම්බොජ්ජංගය ආරම්භ වෙන්නේ. මොකද මෙතෙක් කාලයක් තිස්සේ දරපු ඒ ප්‍රයත්නය, ඒ පරිශ්‍රමය ඔන්න දැන් සාර්ථක වෙලා. මේ සාර්ථක වුණාම අන්න හිතේ යම් සතුටක් පහළ වෙනවා.
ඒක තමයි පීති සම්බොජ්ජංගයක් කියලා බුදුහාඳුරෝ කියන්නේ. යස්මින් සමයේ භික්කවේ භික්ඛුනෝ ආරද්ධ විරියස්ස uppajjati පීති නිරාමිසා. මේක හැබැයි නිරාමිස ප්‍රීතියක්. මේක මේ ඇහෙන් රූප බලලා පහළ වෙච්ච සතුටක් නෙමෙයි. කනෙන් ශබ්ද අහලා පහළ වෙච්ච සතුටක් නෙමෙයි. නාසයෙන් ගඳ සුවඳ බලලා පහළ වෙච්ච සතුටක් නෙමෙයි. දිවෙන් රස බලලා පහළ වෙච්ච සතුටක් නෙමෙයි. කයෙන් ස්පර්ශයන් ලබලා පහළ වෙච්ච සතුටක් නෙමෙයි. හිතත් අතීතයට අනාගතයට ගිහිල්ලා විවිධාකාර කාම සංකල්පනා හිතේ පහළ කරගෙන ඇති කරගත සතුටකුත් නෙමෙයි. ඒ සියලු පංචකාමයන්ගෙන් නිදහස්ව ලැබපු සතුටක් තමයි මෙතන තියෙන්නේ. නිරාමිස ප්‍රීතියක් මෙතන තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේ නිරාමිස ප්‍රීතිය යම් අවස්ථාවකදී පටන් ගන්නවා නම්, ඊබඳු සිතක් ප්‍රීති සහගත ස්වභාවයක් පවතිනවා නම්, අන්න ඒ අවස්ථාවේදී පීති සම්බොජ්ජංගයක් මේ යෝගාවචරය දිනු කරනවා. ඉතින් මේ සාර්ථකත්වයට යා නැවත නැවතපත් වෙනවා. ඊයේත් මේ සාර්ථකත්වය ලැබුවා, ඔන්න අදත් සාර්ථකත්වය ලැබුවා. හෙටත් සාර්ථකත්වය ලැබෙනවා. දැන් එන්නේ සාර්ථක වෙන හැකියාව, ඒ ප්‍රවණතාවයේ වර්ධනය වෙනවා. එයාට දැන් ක්‍රම සහ විදි තේරෙන නිසා, භාවනාව ගැන යම්කිසි අත්දැකීමක් තියෙන නිසා, එයාට දැන් සාර්ථකව මේ කටයුත්ත කරගෙන යන්න අවස්ථාව සැලසෙනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ පීති සම්බොජ්ජංගේ නිතර නිතර වැඩෙනවා දැන්. හිත සාර්ථකත්වයටපත් වෙනවා, හිත ප්‍රමෝදවටපත් වෙනවා. දැන් වැඩි දඟලන්න දෙයක් නැහැ. කටයුත්ත හොඳින් සිද්ධ වෙනවා. ඒ නිසා එයා දැන් බොහොම තෘප්තිමත්ව මේ කටයුත්තේ නිරත වෙනවා. එතකොට අන්න පීති සම්බොජ්ජංගේ ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. දැන් ඊට පස්සේ යස්මින් සමයේ භික්කවේ භික්ඛුනෝ පීති මනස්ස කායෝපි පස්සම්බති චිත්තම්පි පස්සම්බති. දැන් මේකේ තව අතුරු ප්‍රතිඵලයක් වශයෙන් මොකද වෙන්නේ? කායික මානසික සුවයක් භුක්ති විඳිනකොට, නැත්නම් ප්‍රීතියක් භුක්ති විඳිනකොට කය සැහැල්ලු වෙනවා. මනස සැහැල්ලු වෙනවා. ඒ කියන්නේ අපේ කය, මනස නැත්නම් සිත බොහොම බර වෙලා, හිර වෙලා, උතෑණි වෙලා නැත්නම් පීඩාවට ලක් වෙලා තියෙන ඒ සතුට අපේ ගාව නැත්තම්, දැන් මේ කටයුතු ටික හොඳට සාර්ථකව සිද්ධ වෙනකොට අන්න හිතේ සතුටක් හටගත්තා. ඉතින් අන්නේ සතුට නිසා අන්න කය සැහැල්ලු වෙලා, මනස සැහැල්ලු වෙලා. ඒතර මෙන්න මේ කායික මානසික සැහැල්ලුව ඇති වෙන්න පටන් ගත්තාම බුදුරජාණන් වහන්සේ කියනවා අන්න එතන ඉඳන් මේ යෝගාවචරයා පස්සද්ධි සම්බොජ්ජංගය වඩන්න පටන් ගත්තා. පස්සද්ධි සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භික්ඛු ආරද්ධෝ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. දැන් එතෙන්ද තමයි මේ කායික සැහැල්ලුවක් දැනෙනවා, මානසික සැහැල්ලුවක් දැනෙනවා. ඉස්සර නම් ඉතින් කය හුඟක් පීඩාගෙන දුන්නා, අතන රිදෙනවා, මෙතන රිදෙනවා, හරිම අමාරුයි. නමුත් දැන් එහෙම එකක් නැහැ. දැන් හරි සුවදායී ගතියක් තියෙනවා. භාවනාව හොඳට සිද්ධ වෙනවා. සාර්ථකව සිද්ධ වෙනවා. කයනොත් දැන් අවශ්‍ය සහයෝගය ලැබෙනවා. කයේ දැන් නැහැ කොහෙවත් අතන මෙතන රිදි කැක්කුම් දිදි අපිට කරදර කරන ගතියක් නැහැ. හොඳ සුවදායී ගතියක්, පහසු ගතියක්, සැහැල්ලු ගතියක් ඔන්න කයේ නිරූපණය වෙනවා. හිතත් එහෙමයි. හිතත් අතෙන්ට මෙතෙන්ට දුවදුවා අපිට කරදර කරන්නේ නැහැ. හිතත් ඒ කටයුත්තේ තමාගේ කැමැත්තෙන්ම, සොකීය කැමැත්තෙන්ම කරගෙන යනවා. ඉතින් අන්න කායික මානසික සැහැල්ලුවක්. මෙන්න මේ කායික මානසික සැහැල්ලුව යම් අවස්ථාවකදී වර්ධනය වෙනවා නම් අන්න බුදුහාඳුර කියනවා එතන තමයි පස්සද්ධි සම්බොජ්ජංගේ දිනු වෙන්නේ. ඉතින් මේක නැවත නැවත කරන්න පොඩ වර්ධනය වෙලා භාවනා පරිපූර්ණං ගච්ඡති. භාවනාව හරහා පරිපූර්ණත්වයකටපත් වෙනවා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ කියන යස්මින් සමයේ භික්කවේ භික්ඛුනෝ පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්තං සමාධියති. දැන් අන්න හිත තවත් එකඟ වෙනවා. මොකද දැන් හරීම සුවදායී පරිසරයක් තියෙන්නේ. කායිකව බොහොම සැහැල්ලු ගතියක් තියෙන්නේ. මානසික බොහොම ප්‍රසන්න ස්වභාවයක් තියෙන්නේ. ඉතින් හිතට අතෙන්ට මෙතෙන්ට යන්න කිසිම උවමනාවක් නැහැ. වෙන තැන් වලට ගිහිල්ලා සතුට හොයන්න කිසිම උවමනාවක් නැහැ. මොකද තමන්ගේ gederama සතුට තියෙනවා. මේ කයේම සුවදායී බවක් තියෙනවා. මේ මනසේම සුවදායී බවක් තියෙනවා. ඉතින් හිත ඒ නිසා හොඳට සමාධිමත් වෙනවා. ඒකාග්‍රතාවයටපත් වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. මේ සැපවත් බව හරහාම ඔන්න හිත සමාධිමත් වෙලා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා අන්න මෙන්න මෙතෙන්දි තමයි සමාධි සම්බොජ්ජංගය කෙනෙක් වඩන්න පටන් ගන්න. ඒ කියන්නේ හොඳට අනිකුත් බොජ්ජංග ධර්ම ක්‍රමානුකූලව පිළිවෙලට පොඩ වර්ධනය වෙගෙන ආවා. ඒවැ හොඳ සමතුලිත භාවයකටපත් වුණා. අන්න එතෙන්දී කායික මානසික සැහැල්ලුවක්, සුවයක්, සැපයක් භුක්ති විඳින්න පටන් ගත්තා. ඔන්න හිත එකඟ වුණා.
හිත දැන් කලින්ටත් වඩා හොඳට නිකන් අර මේ බොරළු පාරක ඉඳලා ආපු වාහනයක් හොඳ කාපට් පාරකට දාගත්තා වගේ දැන් අන්න හිත බොහෝම සුවසේ මේ අරමුණේ එතන එකඟ වෙමින් සුවදායීව ඒකාග්‍රව කටයුතු කරනවා. සමාධි සම්බොජ්ජංගයක් මෙතෙන්දී ඔන්න යෝගාවචරයක් අත්දකින්නවා. ඉතින් මේ දේ නැවත නැවත සිද්ධ වෙනවා. නැවත නැවත දැන් මේ කටයුත්ත සාර්ථක වෙනවා. උදේදී පරයන්කෙදිත් මේ කටයුත්ත සාර්ථක වුණා, දවල් පරයන්කෙදිත් මේ කටයුත්ත සාර්ථක වුණා, හවස් කාලෙදිත් සාර්ථක වුණා, හෙටත් සාර්ථක වුණා, අනිද්දා සාර්ථක වුණා. ඉතින් මේ සාර්ථකත්වය මේ ඒකාග්‍රතාවය යෝගාවචරය දැන් අත්දකින්න නිතර අත්දකින්න. ඉතින් එතකොට අන්න මේ සමාධි සම්බොජ්ජංගය ටික ටික වර්ධනය වෙන්න පටන් ගන්නවා. භාවනාව හරහා භාවනා පරිපූර්ණං ගච්ඡති. පරිපූර්ණත්වයටපත් වෙනවා. දැන් මේ ඔක්කොම ටික දැන් සාර්ථකයි. හොඳට ඒ Taman දැන් ක්‍රම සහ විදි දන්නවා, කල යුතු දේ දන්නවා. ඒ නිසා දැන් ඔක්කොම ටික සාර්ථක වෙලා. දැන් අමුතුවෙන් කරන්න කියලා දෙයක් නැහැ. දැන් මෙන්න මෙතෙන්දී දැන් අමුතුවෙන් කරන්න දෙයක් නැති නිසා දැන් අමුතුවෙන් අපි යම් හෝ සකස් කිරීම කරන්න ගියොත් මේ සමබරතාවය බිඳෙනවා. අපි මොනකට ඕනට වඩා දැන් වැඩියෙන් හොයන්න ගියොත් නැත්නම් හොයන එක නතර කළොත් ඉරියව් මාරු කරන්න ගියොත් හයියෙන් හුස්ම ගන්න ගියොත් මේ මොන දේ අපි කරන්න ගත්තත් නැත්නම් මේවා ගැන සැක හිතන්න ගත්තොත් අතීතයේ වෙච්ච දේවල් ගැන කල්පනා කරන්න ගත්තොත් වෙන පොතක පතක තියෙන දෙයක් එක්ක අපි සංසන්දනය කරන්න ගත්තොත් මේ මොන දේ කරන්න ගත්තත් මේ හදාගත්ත සමබරතාවය මේ ගොඩනගාගත්ත සාර්ථකත්වයේ බිඳෙනවා. ඉතින් එහෙමනම් දැන් කරන්න තියෙන්නේ මේ වැඩේට නිසින්ින්දේ වෙන්න ඉඩ හැරලා පැත්තකට වෙලා ඉන්නයි තියෙන්නේ. අපිට අලුතෙන් අත දාලා සකස් කරන්න දෙයක් නැහැ. සියල්ල සාර්ථකව සිද්ධ වෙනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා යස්මින් සමයේ භික්කවේ භික්ඛුනෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්ඛිතා හෝති. දැන් මේ හොඳට සමාහිත වෙලා ඒකාග්‍ර වෙලා මේ කටයුත්තේ බොහොම සාර්ථකව නිරත වෙන හිත දිහා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. කරන්න කියලා දෙයක් නැහැ. මේ මුකුත් නොකර සිටීම හරහා මේ මට්ටමේදී ඔන්න උපේක්ඛා සම්බොජ්ජංගයක් දිනු වෙනවා. උපේක්ඛා සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. දැන් උපේක්ෂාවෙන් ඉන්නයි තියෙන්නේ. කටයුත්ත සාර්ථකව සිද්ධ වෙනවා. මොකක්වත් අත දාන්න උවමනාවක් නැහැ. මොකක්වත් හදන්න උවමනාවක් නැහැ. මොකක්වත් සකස් කරන්න උවමනාවක් නැහැ. මොකද අවශ්‍ය කරන මානසික සමබරතාවය ලැබිලා තියෙනවා. කටයුත්ත නිවැරදිව සිද්ධ වෙගෙන යනවා. ඉතින් එහෙනම් අපිට මුකුත් කරන්න දෙයක් නැහැ. හරියට අපි මේ අශ්ව කරත්තයක් දක්වන රතාචාර්යයෙන් නැත්නම් අශ්වාරෝහකෙක් ඒ අශ්වය 4-5 දෙනාම බොහොම නිවැරදි වේගයකින් සම වේගයකින් මේ රථය ඉදිරියට ඇදගෙන යනකොට එයාට ආයිත් කසෙන් තලන්න උවමනාවක් නැහැ. මොකද ඔක්කොමලා හරි පිළිවෙලට සමාන වේගයකින් මේ රථය බොහොම ක්‍රමානුකූලව ඉදිරියට ඇදගෙන යනවා. එක්කෙනෙක්වත් පසුගාමී වෙලා නැහැ. එක්කෙනෙක්ව හයියෙන් දුවන්නෙත් අනවශ්‍ය වේගයකින් හයියෙන් දුවන්නෙත් නැහැ. ඔක්කොමලා සමාන වේගෙන් දුවනවා. මෙන්න මේ වගේ මට්ටමකදී ඒ අශ්ව රථයේ පදවන කෙනාට අලුතෙන් කියලා කරන්න දෙයක් නැහැ. එයාට තියෙන්නේ මදහත්ව බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. අන්න ඒ වගේ තමයි දැන් යෝගාවචරයත් අලුතෙන් සකස් කරන්න කියලා දෙයක් නැහැ. එයාට තියෙන්නේ මේ නිසිනින්දේ සුවසේ සිද්ධ වෙන කටයුත්ත දිහා බලාගෙන ඉන්නයි තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මට්ටමේදී කියනවා උපේක්ඛා සම්බොජ්ජංගයක් දැන් යෝගාවචරය වර්ධනය කරනවා. ඒක නැවත නැවත මේ කටයුත්ත සාර්ථක වෙනවා. මේ මට්ටමට එයාගේ හිතපත් වෙනවා. එතකොට අන්න නැවත නැවතත් මේ උපේක්ඛා සම්බොජ්ජංගය මේ යෝගාවචරය දියුණු කරනවා. මේ කටයුත්ත නැවත නැවත දියුණු වෙන්න අන්න මේ උපේක්ඛා සම්බොජ්ජංගය භාවනා පරිපූර්ණං ගච්ඡති. මේ කටයුත්ත නිසාම පරිපූර්ණත්වයටපත් වෙනවා. ඉතින් මේ අනුව මේ අපිට තේරෙනවා පින්වත්නි මේ භාවනා කරද්දී අපි මේ තොරතුරු හොඳට බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් තේරුම් අරගෙන මේ කටයුත්තේ නිරත වෙනවා නම් අපිට අනවශ්‍ය විදිහට කාලය කාදමන්න උවමනාවක් නැහැ. අපේ පරිේශන කර කාලේ නාස්ති කරන්න උවමනාවක් නැහැ. මොකද බුදුහාඳුරෝ බොහොම පිරිසුදුව පාර කියලා දීලා තියෙනවා. කරන්න ඕනේ මෙන්න මෙහෙමයි කියලා හරීම පිරිසුදුව පාර කියලා දීලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ ක්‍රමය නම් අපි යෙදුවොත් එහෙමනම් අපිට අපේ හිතේ නීවරණ යටපත් කරගෙන මේ බොජ්ජංග ධර්ම ඉදිරියට ගන්න අවස්ථාවක් සැලසෙනවා.
දැන් එතකොට මම මේක විස්තර කරන්න උපයෝගී කරගත්තේ ආනාපාන සතිය. හැබැයි මෙබඳුම ක්‍රමවේදයකට අපි හිතමු අපි ඉස්සරහින් තියාගත්තේ පිම්බීම හැකිරීම කියන අරමුණ නම් ඒත් කායනුපස්සන අරමුණක් ඒ හරහාත් මේ බොජ්ජංග ධර්ම දිනු කරන්න පුළුවන්. අපි හිතමු අපි දිනු කරන්නේ ධාතු මනසිකාරය. එතකොට ඒ අවස්ථාවේදී මේ ධාතු මනසිකාරය හරහාත් මේ අන්දමින්ම මේ බොජ්ජංග ධර්ම දිනු කරන්න පුළුවන්. හිතන්න අපිට සක්මන් භාවනාවක අපි නිරත වෙනවා. දැන් සක්මන් භාවනාවක නිරත වෙනකොටත් ඔන්න අපේ හිත මුලින් දකින්න දේවල් වලට ගියා, ඇහෙන දේවල් වලට ගියා, ළඟ ඉන්න ඒ අය ගැන කල්පනා කරන්න පටන් ගත්තා. හිතේ තිබුණ නැහැ කිසි එකලසක්. හැබැයි යම් අවස්ථාවකදී හිත ඒවා ඔක්කොම අතහැරලා අපි මේ තෝරගත්ත අරමුණේ අපි තුමු වම දකුණේ ඔසවනවා තබනවා කියන අරමුණේ එතෙන්දී හොඳට සිහිය පිහිටවාගෙන ඉන්න පටන් ගත්තා නම් අන්න එතන අපිට තේරෙනවා දැන් තමයි සති සම්බොජ්ජංගයක් ආරම්භ වුනේ. අකණ්ඩ සතියක්, මුලා නොවෙච්ච සතියක් ආරම්භයේ දැන් තමයි කියලා අන්න යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා. එතන තමයි යන්න සති සම්බොජ්ජංගයක් ආරම්භ වෙන්නේ. ඊට දැන් එතනින් නතර වෙන්නේ දැන් ඔන්න වැඩේ සාර්ථක වුණා. දැන් එහෙනම් හොයලා බලන්න ඕනේ. මොනවද මේ පාදයට දැනෙන්නේ? අපි තුමු වැලි පොලොවක සක්මන් කරන මොනවද මේ යටිපතුල් වලට දැනෙන්නේ කියලා විමසන්න අවශ්‍යයි. සොයා බලන්න අවශ්‍යයි. පරීක්ෂා කරලා බලන්න අවශ්‍යයි. අන්න එතකොට තමයි මේ අලුතෙන් තොරතුරු රැසක් අපිට මතුවෙන්නේ. මේක සොයා බැලුවේ නැත්නම් අපිට මතුවෙන්නේත් නැහැ. අපි නිකාන් ඔහේ සක්මන් කරනවා. හැබැයි අර අරමුණ ගැන විමසන්නේ එහෙනම් මේ අරමුණ ගැන විමසීම අතිශය වැදගත් වෙනවා. එතනින් තමයි අන්න ධම්මවිචේ සම්බොජ්ජංගයක් ආරම්භ වෙන්නේ. එතකොට සක්මනේ නිරත වෙනවා අරමුණ ගැන හොඳට විමසලා බලනවා. එතකොට අන්න අරමුණේ විවිධ හැඩතල පේනවා. එයාගේ හැසිරීම ගැන තේරෙන්න පටන් ගන්නවා. තියෙන විවිධ අරමුණු ගැන එයාට තේරෙන්න පටන් ගන්නවා. ඊයේ දැක්කට වඩා යම් තොරතුරක් ඔන්න අද දැනෙන්න පටන් ගන්නවා. අරමුණේ යම්කිසි විකාශනයක්, විපරිණාමයක් වෙන බවක් අන්න යෝගාවචරයට දැනෙනවා. ඉතින් මේ හරහා අන්න ධම්මවිචේ සම්බොජ්ජංගයක් දිනු වෙනවා. ඉතින් මේක කරන්න හිත බෑයි කියනකොට, කම්මැලි කියලා කියනකොට, ඔතෑණි ගති පහළ වෙනකොට, දැන් උණුසුම්, දැන් හීතලයි කියලා මේක පස්සට කල් දාන්න හිතනකොට, ඒ අවස්ථාවේ නැවතත් හිත උද්‍යෝග කරගෙන, වැටෙන්න නොදී, ධෛර්යවත් කරගෙන, අඛණ්ඩව මේ කටයුත්තේ නිරත වෙනකොට ඔන්න සක්මන් භාවනාවක් කරහා යෝගාවචරයේ හිතේ ධම්මවිචේ මේ විරිය සම්බොජ්ජංගේ දිනු වෙනවා. ඊට පස්සේ මේක දැන් සාර්ථකව සිද්ධ වෙනකොට සැහැල්ලුවෙන් ගමන කරන්න පුළුවන්. දැන් හරියට නිකන් සක්මන නිදැල්ලේ සිද්ධ වෙනවා. දැන් බරපතල විදියට බර කරගෙන, හිර කරගෙන, තරවටු කරගෙන මේක කරන්න උවමනා නැහැ. ඒ කටයුත්ත බොහොම සුවසේ සිද්ධ වෙනවා. අන්න හිතේ යම් ප්‍රමෝදයක් පහළ වෙනවා. හිතේ යම් සතුටක් පහළ වෙනවා. දැන් හරිය සැහැල්ලු ගමනක් තියෙන්නේ. ඉබේ යන ගමනක් තියෙන්නේ. අන්න ප්‍රීති සම්බොජ්ජංගයක් අන්න හිතේ බලපවත්වනවා. ඉතින් ඒක තව සාර්ථක වෙන්න හරීම සැහැල්ලුයි. කායික සැහැල්ලුවක්, මානසික සැහැල්ලුවක් තේනවා. දැන් හිත හරි පැහැදිලි. කලින් වගේ ප්‍රශ්නකාරී ගතියක් නැහැ. නලල රැලි ගැන්විලා නැහැ. හරීම සුවසේ මේ කටයුත්ත සිද්ධ වෙනවා. අන්න පස්සද්ධි සම්බොජ්ජංගයක් මේ සක්මන් භාවනාව හරහා වැඩෙනවා. ඊට පස්සේ හිතන්න කායික සැහැල්ලුවක්, මානසික සැහැල්ලුවක් තියෙනවා. දැන් හිත එහෙ මෙහෙ දුවන්නේත් නැහැ. හරීම සුවදායි, සැපදායි ගතියක් මේ කරගෙන යන භාවනාව තුළ තියෙනවා. ඒ නිසාම හිත සැහැල්ලු වෙලා තවදුරටත්, කය සැහැල්ලු වෙලා තවදුරටත් පස්සද්ධි සම්බොජ්ජංගයක් තියෙනවා. දැන් එතකොට මේ දැනෙන සැපවත් බව නිසාම හිත සමාධිමත් වෙනවා. චංකමාදිගතෝ සමාධි චිරට්ටිතිකෝ හෝති කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ සක්මනේදී මේ විදිහට යම්ස කෙනෙක්ගේ හිතේ සමාධියක් ගොඩ නැගුණා නම් ඒක ඉක්මනට කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ. ඒක කාලයක් හොඳට අල්ලා හිටිනවා. මොකද අපි හදාගත්තේ බොහොම අමාරුවෙන් මේ සමාධිය. අභියෝග මැද්දේ තමයි මේ සමාධිය හැදුනේ. එහෙනම් ඉතින් සාමාන්‍යයෙන් එන අභියෝග ඉදිරියේ නොසැලෙන ගතියක්, නොකැඩෙන ගතියක් මේ සමාධියේ තියෙනවා. අන්න සමාධි සම්බොජ්ජංගයක් යෝගාවචරයේ දියුණු කරනවා. ඊට පස්සේ දැන් ඔන්න කටයුත්ත සාර්ථකව සිද්ධ වෙනවා. කරන්න කියලා අලුතෙන් සකස් කරන්න කියලා අලුතෙන් දෙයක් නැහැ. වෙනස් කරන්න කියලා දෙයක් නැහැ. හිත දැන් අපි බලාපොරොත්තු අන්දමින් හොඳට අරමුණ ගැන විමසා බලමින් ඒතරතුරු උකහා ගනිමින් නිවැරදිව මේ කටයුත්තේ නියැලෙනවා. දැන් ඉතින් අපි අපේ අත අයින් කරගන්නවා. වැඩේට නිසින්ින්දේ වෙන්න ඉඩ දෙනවා. භාවනා කරනවා වෙනුවට භාවනාව කෙරෙන්න ඉඩ හරිනවා. මේ වෙලාවදී අන්න උපේක්ෂා සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා දැන් සක්මන් භාවනාවකදීත් එහෙනම් මේ බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරයෙන් ඒ කටයුත්තේ නිරත වෙන්න පුළුවන්.
ඊළඟට අපි වේදනානුපස්සනාවක නිරත වෙනවා. ඉතින් ඒත් මේ ආකාරයෙන්මයි. හොඳට මේ වේදනාව දිහා විමසලා බලනකොට අන ධම්මවිචේ සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඊට පස්සේ ඒක යම් වෙලාවකදී අපේ හිත බැහැයි කියනවා නම් මේක මේ දුක් වේදනාවක් මේක නම් මට බලන්න බෑ කියලා හිත පොඩ්ඩක් කෙඳිරි ගන්නවා නම් අනේ වෙලාවේදී හිත නැවතත් ධෛර්ය සම්පන්න කළා උද්‍යෝගීමත් කළා ඉවසන සුළු ගතියකින් දරා ගැනීමේ ශක්තියකින් මේ පරාක්‍රම වීරයකින් කටයුතු කරනවා නම් අන්න විරිය සම්බොජ්ජංගයක් දිනු වෙනවා. ඊට පස්සේ අපි හිතමු දැන් ඔන්න හැම වේදනාවක්ම සැප වේදනාවක් වෙන්න පුළුවන් දුක් වේදනාවක් වෙන්න පුළුවන් උපේක්ෂා සහගත වේදනාවක් වෙන්න පුළුවන් මේ මතුවෙන වේදනාව දැන් ඔන්න බලන්න පුළුවන් තත්වයකට ඔන්න යෝගාවචරයපත් වෙලා. දැන් අන්න යාට යම් පමණකට සෑහීමකටපත් වෙන්න පුළුවන්. මම මේ දරපු පරිශ්‍රමය මේ ප්‍රයත්නේ සාර්ථක වුණා. දැන් අන්න හිතේ යම් සැහැල්ලුවක් තියෙනවා. හිතේ යම් ප්‍රමෝදයක් තියෙනවා. ප්‍රීති සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඊටසේ කායික සැහැල්ලුව මානසික සැහැල්ලුව පස්සද්ධි සම්බොජ්ජංගයක් දක්වා වර්ධනය වෙනවා. ඊට පස්සේ අන්න කායික සෝයක් මානසික සෝයක් දිනනවා. හිත තවදුරටත් ඒකාග්‍ර වෙනවා. තවදුරටත් සමාධිමත් වෙනවා. සමාධි සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඉතින් කටයුත්ත නිසින්ින්දේ දැන් සිද්ධ වෙනකොට අලුතෙන් සකස් කරන්න කියලා දෙයක් නැහැ. දැන් අපිට තියෙන්නේ වැඩේට වෙන්න ඉඩ හරින්න. භාවනාවට වෙන්න ඉඩ හරින්නයි තියෙන්නේ. උපේක්ඛා සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා වේදනානුපස්සනාව හරහාත් මේ අන්දමින් අපිට මේ බොජ්ජංග ධර්ම දියුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු ඔන්න අපි චිත්තානුපස්සනාවක් කරගෙන යනවා. හිත දිහා බලනවා. දැන් කලින් නම් හිත දිහා බලන්න ගියාම ඒ හිතට එන හිතුවිලි වලට අහු වුණා. හැබැයි දැන් එහෙම නැහැ. දැන් හිතට එන සිතුවිලි වශයෙන් හඳුනා ගන්න පුළුවන්. රාගසිතක් පහළ වෙනකොට ඒක රාගසිතක් කියලා හඳුනා ගන්නවා. ද්වේෂසිතක් පහළ වෙනකොට ඒක ද්වේෂසිතක් කියලා හඳුනා ගන්නවා. දැන් එතකොට මේ ඒ જાතියේ කෙලෙස් සම්බන්ධයෙන් ඒ જાතියේ කෙලෙස් කියලා නිවැරදිව හඳුනා ගන්න ශක්තියක් දැන් යෝගාවචරය තුළ තියෙනවා. පටලවා ගැනීම නැහැ. රාගයේ වශයෙන් දැනගන්නවා. ද්වේෂයේ වශයෙන් හඳුනා ගන්නවා. මෛත්‍රියේ වශයෙන් හඳුනා ගන්නවා. එහෙම නැත්නම් නෛෂ්ක්‍රම්‍ය වශයෙන් හඳුනා ගන්නවා. ඉතින් මේ විදිහට ඒ හිතේ පහළ වෙන යම් සිතුවිලිත් නිවැරදිව එතනම දැනගන්න පුළුවන් නම් අන්න යාගේ හිතේ හොඳ ප්‍රඥාවක් තියෙනවා. ධම්මවිචේ සම්බොජ්ජංගයක් යා වඩනවා. ඒතකොට මේ මට්ටමට එන්න අනිවාර්යයෙන්ම සතිමත් බවක් අවශ්‍යයි. මුට්ටස් සතියක් තියාගෙන මේ නැත්තම් මුලා වෙච්ච සතියක් තියාගෙන චිත්තානුපසනාවට එන්නවත් එපා කියලා බුදුහාමුදුරු කියනවා. ඒ නිසා අපි චිත්තානුපසනාවක නිරත වෙනකොට හොඳට ශක්තිමත් වෙච්ච සති පදනමක් මත පිහිටාගෙන තමයි මේ කටයුත්තේ නිරත වෙන්නේ. එහෙමනම් අන්න සති සම්බොජ්ජංගය වර්ධනය වෙනවා මේ කටයුත්තේ නැවත නිරත වෙනකොට. ඒ වගේම මේ මතුවෙන අරමුණ මගහරව ගන්න නැතුව හොඳට මේ චිත්ත ස්වභාවයන් නිවරදිව හඳුනා ගැනීමේදී ධම්මවිචේ සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඉතින් එතකොට සමහර ලාවට ඔන්න හිත කියනවා මේක කෙලවරක් නැහැ කොච්චර බැලුවත් කෙලස් තියෙනවා. මේක අඩුවීමක් නැහැ මම කොච්චර දවස් දැන් භාවනා කරනවාද මේ කෙලස් තාමත් තියෙනවා. මේකේ අඩුවක් නම් පේන්නේ නැහැ මේක නම් හරියන වැඩක් නෙමෙයි කියලා සමහර ලාවට හිත දුර්වල වෙනවා. හිත ටිකක් ඈලි මෑලි කම්පානවා. පහු බහිනවා. ඒතරත් නැවත ඉතින් අපි ඔසවා තබන්න අවශ්‍යයි. ධෛර්ය කරන්න අවශ්‍යයි. නෑ මේකමයි කරන්න තියෙන්නේ. මේකම තමයි එකම පාර. තාම මේක කරගන්න බැරුණාට කවදා හරි මේක හරියනවා කියලා අන්න අපි අපේ හිත පොඩ්ඩක් ඔසවා තබනවා. ඒ දුර්වල වෙච්ච හිත, දුබල වෙච්ච හිත නැවතත් බල සම්පන්න කරනවා. අන්න වීර්ය සම්බොජ්ජංගයක් වඩනවා. ඉතින් දැන් වෙලාවකදී මේක කටයුතු ටික සාර්ථක වෙලා හිතේ ඒ නීවරණ ස්වභාවයන් දැන් ඔක්කොම පහව ගිහිල්ලා යම්කිසි සාධනීය පැත්තක් හිතේ වර්ධනය වෙනකොට අන්න හිතේ ප්‍රමෝදයක් පහළ වෙනවා. දැන් නම් සතුටු සහගත ගතියක්. කායික මානසිකව සතුටු සහගත ගතියක් තියෙනවා. පීති සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඉතින් එතකොට දැන් හිත සැහැල්ලුයි. මොකද කෙලෙස් වල තිබිච්ච ඒ බර ගතිය දැන් පහව ගියා. කායිකව දැනිච්ච ඒ දරත ස්වභාවයන් පහව ගියා. දැන් අන්න කාය පස්සද්ධියක්, චිත්ත පස්සද්ධියක්, පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙනවා. ඉතින් එතකොට දැන් හිත හරි පැහැදිලි. හිතේ කෙලෙසුත් අඩු ගතියක් තේරෙනවා. අරමුණු ආවත් වැඩිය අල්ල හිටින්න නැහැ. ඒවා ඔක්කොම ලිස්සලා යනවා. ඒ ඔක්කොම දුර්වල වෙලා යනවා, දිය වෙලා යනවා. කායික මානසික සුවයක්, සහනයක් ඒ යෝගාවචරයේ භුක්ති විඳිනවා. ඉතින් එතකොට අන්න හිත තවදුරටත් සමාධිමත් වෙනවා.
අරමුණක සමාධිමත් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැන් අරමුණු වලින් හිත නිදහස් වෙලා ඒ නිදහස් භාවයේ හිත සමාධිමත් වෙන්නත් පුළුවන්. විමෝචයන් චිත්තං අස්සසි සාමිති සික්කති කියලා එහෙම බුදුහාඳුරු කියනවා. ඒ කියන්නේ දැන් ඔන්න හිත සියලු අරමුණු අතහැරලා දැම්මා. ආයි දැන් කාය අරමුණු කරන්න දෙයක්වත් නැහැ. වේදනාවන් අරමුණු කරන්න දෙයක්වත් නැහැ. හිතට පැමිණි සියලු අරමුණු ඒවා යථා ස්වභාවයේ තේරුම් අරගෙන අතහැරලා දැම්මා. දැන් අන්න හිත විවේක වුණා. හිතේ තියෙන නිකන් සාමකාමී ගතියක්, සැහැල්ලුවක්. හිත හරියට නිකන් මේ කුණු ගොඩක් තිබිච්ච තැනක් හොඳට ඒ කුණු අයින් කරලා පිරිසුදු කරලා තිබ්බා වගේ තත්ත්වයක් දැන් ඔන්න හිතේ තියෙන්නේ. හිත හරිම ප්‍රසන්නයි. පහන් ස්වභාවයක් තියෙනවා. අන්න එතකොට හිත තවදුරටත් සමාධිමත් වෙලා තියෙනවා. ඒ සමාධිය මේ අරමුණක් අල්ලගෙන හදාගත්ත සමාධියක් නෙමෙයි. අරමුණු නොඇල්ලීම හරහා හදාගත්ත සමාධියක් දැන් ඔන්න හිතේ තියෙනවා. ඊට පස්සේ තවත් මේ මට්ටමේදී කරන්න කියලා දෙයක් නැහැ. හිත තවදුරටත් මේ தત્ත්වයේ පවත්වා ගැනීමයි තියෙන්නේ. උපේක්ඛා සම්බොජ්ජංගයක් දිනු කරන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් අපිට තේරෙනවා හරි ක්‍රමානුකූල ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ කායानुපස්සනාවේදී, වේදනානුපස්සනාවේදී, චිත්තානුපස්සනාවේදී ප්‍රකාශ කරලා තියෙනවා. දේශනා කරලා තියෙනවා. ඉතින් මේ අන්දමින් යම්ස කෙනෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කරනවා නම් එhmenan ඒ හරහා මේ බොජ්ජංග ධර්ම 7 දිනු කරගන්න අවස්ථාව සැලසෙනවා. ඉතින් මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපිත් අපේ ජීවිතේට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන නිවැරදි ප්‍රතිපදාව එකතු කරගන්න අපි උත්සාහන්ත වෙමු. ඒ තුලින් අපි වඩන භාවනාව සාර්ථක කරගන්න අප සියලු දෙනාටම අවස්ථාව සැලසේවා කියලා මේ ධර්ම දේශනාව අවසන් කරමින් මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.